මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමින් වහන්සේ විසිනි. ආජීවස්නුක ශීලයේ සමාදන් වෙන නමස්කාරය කියන බුද්ධං शरणं गच्छामि ධම්මං शरणं गच्छामि සංඝං शरणं गच्छामि ဒုတိယံ පි බුද්ධං शरणं गच्छामि ဒုတိယံ පි ධම්මං शरणं गच्छामि ဒုတိယံ පි සංඝං शरणं गच्छामि တတိယံ පි බුද්ධං शरणं गच्छामि တတိယံ පි ධම්මං शरणं गच्छामि တတိယံ පි සංඝං शरणं गच्छामि สรณกมนังสัมปุณังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิภิกษุนาวาจาเวรมณีสิกขาปดังสมาธิยามิภารุสาวาจาเวรมณีสิกขาปดังสมาธิยามิสัมภัปปลาปาเวรมณีสิกขาปดังสมาธิยามิมิจฉาอาជីวาเวรมณีสิกขาปดังสมาธิยามิติสรณेนสัทธิงอาជីวัฏฐมกสีลังธัมมังสาธุกังสุรคิตังกัตตวาอัปปมาเดนสัมปาเดตัมมังสมันตาจักกวาเลสุวัตรากัจฉันตุเดวตาสัทธัมมังมุนิราจัสสะสุนันตุสักกมุขคดังธัมมัสสวนกาโลยังภดันตาธัมมัสสวนกาโลยังภดันตาธัมมัสสวนกาโลยังภดันตานะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะยังกินจิดุขังสัมโพติสัพพังสังขารปัญจยาสังขารานังนิโรเธเนนัตถิดุขัสสะสัมภโวเอตมาดีนวังญัตวาดุขังสังขารปัญจยาสัพพสังขารสัมทาสัญญายอุปโรธนาเอวังดุขังขโยโหติเอตังญัตวายถาตถังสัมมันดาสาเวดกุโนสัมมดัญญายปันดิตาอภิภุยมารสังโยกังนากัจฉันติปุนัมภวันติ
සදහවත් පින්වතුනි, නිවනේ ශාන්ත ප්‍රණීත බව ප්‍රකාශ කෙරෙන පදමාලාවේ මුලටම සඳහන් වෙන්නේ සබ්බ සංඛාර සමත නම් වූ සියලු සංස්කාරයන්ගේ සංසිඳීමයි. අවිද්‍යාන්ධකාරය තුල සසර දුකට මුල පුරන්නේ සංස්කාරයි. මේ නිසා පටිච්චසමුප්පාද ධර්මයේ හරියාකාරව වටහා ගැනීමට සංස්කාර කියන වචනය තුල ඇති ගැඹුරු වූත් පුළුල් වූ අර්ථ සමුදාය හෙලිපෙහෙලි කරගන්න සිද්ධ වෙනවා. ඒකට මූලාරම්භයක් වශයෙන් අද අපි මේ 13 වෙනි පටිච්චසමුප්පාද දේශනාවට මාතෘකාව කරගත්තේ සුත්ත නිපාතයේ ද්වේතානුපස්සනා සූත්‍රයෙන් ගත්තු ගාථා 3. කලිනුත් අපේ දේශනා 3කට මේ ද්වේතානුපස්සනා සූත්‍රය මාතෘකා කරගත්තු නිසා සමහර විට මේ පින්වතුන්ට මතක ඇති ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ දේශනා විලාසය, දේශනා රටාව ද්වේතාවක් වශයෙන්, අනුපස්සනා දෙකක් වශයෙන් ප්‍රස්තුත ධර්ම කාරණා ඉදිරිපත් කිරීම මේ සූත්‍රයේ විශේෂත්වයයි. දැන් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ සංස්කාර පිළිබඳ කතාන්තරය සංඝයා වහන්සේලාට මෙහෙම ඉදිරිපත් කරන්නේ. මහණෙනි, මනමින් ද්වේතානුපස්සනාවේ යෙදීමේ තවත් ක්‍රමයක් තිබිය හැකිදැයි අසන අය ඇතොත් ඒ අයට තිබිය හැකියයි පිළිතුරු දිය යුතුය. කෙසේද තිබිය හැක්කේ කියලා ඔන්න ඊළඟට මෙහෙම ප්‍රකාශ කරනවා. යංකින්ච දුක්ඛං සම්භෝති සබ්බං සංඛාරපච්චයා අයං ඒකානුපස්සනා. යම් තාක් දුකක් හට ගැනෙනවා නම් ඒ සියල්ල සංස්කාර ප්‍රත්‍ය කරගෙන යනු මේ එක අනුපස්සනාවකි. සංඛාරානන්තේ වාසීස විරාග නිරෝධා නත්ති දුක්ඛස්ස සම්භව. සංස්කාරයන්ගේම නිරවශේෂ විරාග නිරෝධයෙන් දුක හට ගැනීමක් නැත. අයං ဒုတိ ය අනුපස්සනාව. මේක දෙවෙනි අනුපස්සනාව. එහෙම ප්‍රකාශ කළා ඒ අදහස වඩාත් පැහැදිලිව අර අපි කලින් සඳහන් කළ ගාථා 3න් බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට ඉදිරිපත් කළා බුද්ධ වචනයක් වශයෙන්. යං කිංච දුක්ඛං සම්භෝති සබ්බං සංඛාරපච්චයා සංඛාරාණං නිරෝධේන නත්ථි දුක්ඛස සම්භවෝ. යම් තාක් දුකක් ඇති වෙනවා නම් ඒ සියල්ල සංස්කාර ප්‍රත්‍යේනි. සංස්කාරයන්ගේ නිරෝධ වීමෙන් දුක හට ගැනීමක් නැත. ඒත මාදීනවං ඤත්වා දුක්ඛං සංඛාරපච්චයා සංස්කාර ප්‍රත්‍යයෙන් වන දුකෙහි මේ ආදීනෙමෙ දැන සබ්බ සංඛාර සමතා සංඥාය උපරෝධනා එවං දුක්ඛක්ඛයෝ හෝති ඒතං ඤත්වා යථා තතං. සියලු සංස්කාරයන්ගේ සංසිඳ වීමෙන් සංඥාව වළක්වාලීමෙන් මේ හැටියටයි මේ විදියටයි දුක්ඛක්ෂය වෙන්නේ. මෙන්න මේ කාරණය යථා තත ඇති තතු පරිදි දැනගෙන සම්මද්දසා වේද ගුණෝ සම්මදඤ්ඤාය පණ්ඩිතා සම්‍යක් දර්ශනය ඇති නියම විද්‍යාවේ පරතරයට ගිය පඬිතයෝ මේ කාරණේ හරියාකාර තේරුම් අරගෙන අභිභූය මාර සංයෝගං නාගච්ඡanti පුනබ්භවං. මායාගේ බන්ධනය ජය අරගෙන නැවත භවයකට පුනර්භවයකට එන්නේ නැත. ඔන්න එතකොට ගාථාවේ අර්ථය. එතකොට සංස්කාර පිළිබඳ කාරණේදී අපි ඉස්සෙල්ලාම කල්පනා කරලා බලන්න ඕන. සංස්කාර කියන වචනය පටිච්චසමුප්පාද ධර්මයේ දෙවෙනි තැනටයි යෙදලා තියෙන්නේ. අවිද්‍යාවෙන් පස්සේ. අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා මේ පින්නතුන් කොටිකුත් දන්නවා. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං ආදී වශයෙන් අපි කොටිකුත් මේ පටිච්චසමුප්පාද ගැන කියනකොට ප්‍රකාශ කළා. එතකොට මේ සංස්කාර කියන වචනය බුදුරජාණන් වහන්සේම හඳුන්වලා දීලා තිබෙනවා. මේ සංස්කාර කියන්නේ එතන සංයුත් සංගයේ නිදාන සංයුත්තේ විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේම සංඝයා වහන්සේට හඳුන්වලා දෙනවා සංඛාරා කියන වචනේ නියම නිර්වචනය. කතමේක බික්කවේ සංඛාරා කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාරෝ. මහණෙනි, සංඛාරයන්ු කවරේද? කාය සංඛාරය, වචී සංඛාරය, චිත්ත සංඛාරය. මේ ඒක වචන බවත් මතක තියාගන්න. එතකොට මේ කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා බුදුරජාණන් වහන්සේ ත්‍රිවිධ වශයෙන් දක්වූ මේ සංස්කාර ගැන වඩා පැහැදිලි විවරණයක් අපට ලැබෙනවා මදුම් සංගයේ චූල වේදාල සූත්‍රයේදී. ධම්මදින්නා රහත් මෙහිණින් වහන්සේ විසාක උපාසකතුමාගේ ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් හොඳ ලස්සනට මේ කාරණය පැහැදිලි කරලා දෙනවා. ඉස්සලාම විසාක උපාසකතුමා අහනවා මොනවද මේ
කාය සංඛාර මොනවද වචී සංඛාර මොනවද චිත්ත සංඛාර කියන එක අහුවාම ඒකට ඒ ධම්මදින්න රහත් මෙහින් වහන්සේ ප්‍රකාශ කරනවා අස්සාස පස්සාසකෝ ආවසෝ විසාක කාය සංඛාරෝ විතක්ක ਵਿਚාරා වචී සංඛාරෝ සංඥාච වේදනාච චිත්ත සංඛාරෝ. ඒකේ තේරුම පැවැත්නි විසාකය ආස්වාස ප්‍රස්වාස දෙක කාය සංස්කාරයකි. විතක්ක ਵਿਚාර දෙක වචී සංස්කාරයකි. සංඥා වේදනා කියන දෙක චිත්ත සංස්කාරයකි. ආයිමත් ඉතින් විසාක උපාසකතුමා අහනවා කෙසේද අපි මේ එකම සියල්ල පාලියෙන් නොකියුවත් අවශ්‍ය ටික විතරක් පාලියෙන් කියමු. ආර්යාවිනි කෙසේද මේ ආස්වාස ප්‍රස්වාස කාය සංස්කාරයක් වන්නේ? කෙසේද විතර්ක විචාර වචී සංස්කාරයක් වන්නේ? කෙසේද සංඥා වේදනා දෙක චිත්ත සංස්කාරයක් වන්නේ? ඔන්න එතකොට ඒ රහත් මෙහෙණින් වහන්සේ පිළිතුරු දෙනවා. අස්සාස පස්සාසා කෝ ආවසෝ විසාක කායිකා ඒතේ ධම්මා කායපටිබද්ධා තස්මා අස්සාස පස්සාසා කාය සංඛාරෝ. අවත්නි විසාකේ ආස්වාස ප්‍රස්වාස දෙක කායිකයි. මේ කියන දේවල් දෙක මේ ධර්ම කය හා කය පිළිබඳයි. එහෙම නැත්නම් කය හා සම්බන්ධයි. එම නිසා ආස්වාස ප්‍රස්වාස දෙක කාය සංස්කාරයකි. ඊළඟට ප්‍රකාශ කරනවා විතක්ක ਵਿਚාරා පුබ්බේ කෝ ආවසෝ විසාක විතක්කෙත්වා ਵਿਚාරෙත්වා පච්ඡා වාචං බින්දති තස්මා විතක්ක ਵਿਚාරා වචී සංඛාරෝ. ඔන්න එතන 아무තු දෙයක් කියනවා. අවත්නි විසාකයේ පුබ්බේ කියලා කියන්නේ කලින්ම විතර්ක ਵਿਚාර කරලා ඊට පස්සේ වචනයක් නිකුත් කරන්නේ. එම නිසා විතක්ක ਵਿਚාර දෙක වචී සංස්කාරය. ඊළඟට සංඥාච වේදනාච ආවසෝ විසාක චේතසිකා ඒතේ ධම්මා චිත්තපටිබද්ධා තස්මා සංඥාච වේදනාච චිත්ත සංඛාරෝ. සංඥාවත් වේදනාවත් චෛතසිකයි. ඒ වාසිතහා සිත පිළිබඳ දේවල්. එම නිසා සංඥාවත් වේදනාවත් චිත්ත සංස්කාරයයි. එතකොට දැන් මේන් තේරුම් ගන්න පුළුවන් අපි සාමාන්‍යයෙන් සම්මත පටිච්චසමුප්පාද විවරණය අනුව සැලකන්නේ මේ සංස්කාර වලින් තමයි පටිසන්ධි විඥානයක් සකස් වෙන්නේ කියලා. නමුත් මෙතනින් පෙන්වු කරන්නේ 아무තුම දෙයක්. මේ ආස්වාස ප්‍රස්වාස දැන් කවුරුත් දන්නවා මේ පින්නතුන් හුස්ම ගත්තට දිව්‍ය ලෝකේ යන්නෙත් නැහැ, පාපායට යන්නෙත් නැහැ. ආස්වාස ප්‍රස්වාස කියන එක කර්ම වශයෙන් සැලකිය යුතු දේවල් නෙවෙයි. නමුත් ආස්වාස ප්‍රස්වාස දෙක තමයි මේ සංසාර භව රැඟුමට පෙරහුරුව. මොකද ආස්වාස ප්‍රස්වාසය තමයි මේ පින්නතුන් දන්නවා උපදින අවස්ථාවේ වායු ගෝලයක් ටික කරන පළමුවෙනිම ගනුදෙනුව ආස්වාස ප්‍රස්වාසයයි. සියුම්ම උපාදානයත් ආස්වාස ප්‍රස්වාසයයි. ඒ වගේම මරණ අවස්ථාවේදී අන්තිම ප්‍රයත්නයත් ආස්වාස ප්‍රස්වාසයයි. එතකොට අපිට උපමාවක් වශයෙන් කියනවා නම් මේ පින සමහර විට අහලා ඇති මුහුදේ තියෙන හිම කන්දක උඩින් පේන්නේ වතුර යට තිබෙන්නේ 10න් 9ක්. උඩින් පේන්නේ 10න් එක කොටසක් කියලා කියනවා. ඒ වගේ අර අපි මේ ලොකුවට සලකන කර්ම කුසල කර්ම අකුසල කර්ම ආදී ඒවා උඩ තට්ටුව මේ යට තට්ටුව තමයි ආස්වාස ප්‍රස්වාස. දැන් අපි අර කිව්වා හුස්ම ගත්තට අපායේ එහෙම යන්නේ නැහැ කියලා. නමුත් හොඳට හොඳ හුස්මක් අරගෙන පොල්ලක් අරගෙන කාටවත් තඩි බෑවොත් එතකොට අන්න අපාය යනවා. එතකොට මේ අපි කියන්නේ උත්සාහ කරන්නේ ආස්වාස ප්‍රස්වාසයේ මේ භව රැඟුමට යට තට්ටුව වගේ පෙරහුරුව කියලා කියමු. පෙරහුරුව වගේ. ඊළඟට ඒ වගේ තමයි විතක්ක ਵਿਚාර. එතන විශේෂයෙන් කියුණා. කලින් විතක්ක ਵਿਚාර කරලායි වචනයක් පිට කරන්නේ. එයින් අපිට පේනවා අර කියාපු පෙරහුරුව කියන එක හරියට ගැලපෙනවා. නාට්‍යයක පසුබිමේ කරන සැරසිල්ල වගේ දෙයක් තමයි වචනයක් පිට කරන්න කලින් විතක්ක ਵਿਚාර වශයෙන් වචනයකට හිත යොදනවා. එහි හිත හසුරුවනවා කියන එකයි විතක්ක ਵਿਚාර කියන්නේ. ඒක කළායි වචනයක් පිට කරන්නේ. ඉතින් ඒනොත් විතක්ක ਵਿਚාර අර දැන් වචන වශයෙන් අකුසල කුසල ආදී ඒවා නෙවෙයි මෙතන තියෙන යටින් තියෙන විතක්ක ਵਿਚාර. ඒක නොපෙනෙන කොට. ඊළඟට සංඥා වේදනා පිළිබඳව එතනත් දැන් චිත්තය සිත කියන එක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා. චිත්තේනේ චිත්තතරං කියලා තැන් වල චිත්‍රයකටත් වඩා විචිත්‍රයි මේ සිත කියන එක. නමුත් මේ විචිත්‍ර සිත සකස් කරන්නේ සංඥාවත් වේදනාවත් විසි. ඒක නිසා ඒකත් මූලික සකස් කිරීමක්. එතකොට ඒ අරැඳීමක් සකස් කිරීමක් පෙරහුරුවක් වගේ. ඊළඟට අපි කල්පනා කරලා බලමු මේ පෙරහුරුවට පසුබිම මොකක්ද කියලා.
අවිද්‍යාවනේ. අවිද්‍යාපච්චය සංඛාරා. ඒකත් එක කොටිකුත් මේ පින්නතුන් දන්නව. නමුත් ඒකත් අර කියාපු විභංග සූත්‍රයෙන්ම උපුටා දැක්වුවත් බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව කියන වචනේ තෝරන හැටි දුක්ඛ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං කියලා කියන්නේ සත්‍ය චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදැන්. අඥානං කියන්නේ නොදැන්මනේ. ඒකයි එතකොට පසුබිම. ඒ අන්ධකාර පසුබිමේ තමයි ඔය පෙරහුරුව කෙරෙන්නේ. ඔය ආස්වාස ප්‍රස්වාස, විතක්ක ਵਿਚාර, සංඥා වේදනා. එතකොට මේ පෙරහුරුව මොකක් සඳහාද කියන එක ඔන්න ඊළඟට ඒකත් විමසලා බලමු. සංඛාර ළඟට තියෙන විඥානනේ, විඥාන ළඟට තියෙන නාම රූපනේ. මේ දෙක ගැන අපි කොටිකුත් කතා කරලා තියෙනවා. ඒ විඥානියත් නාම රූපයත් දැන් අර පොතපතේ තෝරන්නේ පටිච්චසමුප්පාද කියනකොට මේ පටිසන්ධි විඥානයක් ගැන. නමුත් විඥාන කියන එක අර බුදුරජාණන් වහන්සේම තෝරලා තියෙන්නේ අර කියාපු සූත්‍රයේ 6 ආකාරයකට. කතමංච බික්කවේ විඥානං, චක්කු විඥානං, සෝත විඥානං, ගාන විඥානං, જીවහා විඥානං, කාය විඥානං, මනෝ විඥානං. එතකොට විඥානේ 6 ආකාරයයි එතන විඥානේ. ඒ වගේම විඥානය කියන එක එහෙම තේරුවා. නාම රූප කියන එකේ විවරණය අපි කලිනුත් කියලා තියෙනවා. සාරිපුත්ත හාමුදුරන්ගේ වචනේ මෙතන බුදුරජාණන් වහන්සේගේ වචනෙන් කිව්වොත් මෙහෙම. කතමංච බික්කවේ නාම රූපං වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ ඉදං උච්චති බික්කවේ නාම. චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චතාවසෝ ඉදං උච්චති භික්කවේ රූපං. ඔන්න තේරුව හැටි බුද්ධ වචනේ. එතකොට ආයර අපි ඉස්සෙල්ලා කිව්වාගේ පස්සේ ඉස්සරහට දාන්න බෑ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ඒ නාම ධර්ම පහ. අපි අර ඇඟිලි පහට සමාන කරේ. වේදනා ඊළඟට ඒක මෙතන නොයෙකුත් විදිහට මේ පසු කාලීනව තේරුවත් චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං කියලා කියන්නේ සතර මහා භූතයින්ට සාපේක්ෂකව එහෙම නැත්නම් ඒවා උපාදානය කරගෙනයි රූප කියන ඒ සංකල්පය තියෙන රූප සංඥාවක් තියෙන්නේ. එතකොට එක පැත්තකින් විඥානය අනිත් පැත්තෙන් නාම රූප. ওই දෙක අතර තමයි අර අපි කොටිකුත් කිව්වේ දියසුලිය එහෙම නැත්නම් මේකුත් ආකාරයෙන් කියන ඒ භව රැඟුම තියෙන්නේ. මේ දෙක අතරේ අඤ්ඤමඤ්ඤ පච්චේතාව කියලා කියන්නේ ඒකයි. එතකොට මේ අඤ්ඤමඤ්ඤ පච්චේතාවට පෙරහුරුවක් වශයෙන් තමයි අන්න අර කියාපු ඒව හඳුන්වලා තියෙන්නේ කාය සංඛාරෝ, වචී සංඛාරෝ, චිත්ත සංඛාරෝ කියලා ඒක වචනේ. ඉතින් ඒ සංස්කාර ඒ විඥානයත් නාම රූපයත් අතර ඒ කෙරෙන අඤ්ඤමඤ්ඤ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වශයෙන් කෙරෙන රංගපෑමේ අවසාන ප්‍රතිඵලය තමයි පංච උපාදානස්කන්ධයක් සකස් වීම. මොකද ඒ විඥානයේ තියෙන අර දෙකක් හැටියට සැලකීමේ අපි මේ කොටිකුත් මේ පින්නතුන්ට මතක් කරලා දීලා ඇති. නොයෙකුත් විදියේ උපමා දාන් යදිල්ල ක්‍රිකට් ක්‍රීඩාව නොයෙකුත් ඒවායින් අපි පෙන්නවා දෙපිලක් වෙලා කරන මෙන්න මේ රැඟුම තුලයි භවය පවතින්නේ. පැවැත්මක් කියන එකක් අන්තිමට සකස් වෙන්නේ. පංච උපාදානස්කන්ධයක් මේක තුලින් පෙරිලා යන්නේ අන්තිමට. ඉතින් මොකද අර සලආයතනය සලආයතන කියන්නේ ඒ එතනත් දෙකක් හැටියට බෙදලා යනවා. අර විඥානයේ අර දෙකක් හැටියට වෙන් කර ගැනීම නිසාම සලආයතනය තුල තමයි මේවා නිෂ්පාදනය වෙන්නේ. මේ භවයක් ගොතන භවයකට හේතු වන සංස්කාර ආදිය. ඉතින් ඊළාට මතක තියාගන්න ඕනේ මේ නාම ධර්ම අතර චේතනාව සඳහන් වීම විශේෂයි. ඉතින් අත් වශයෙන් බුදුරජාණන් වහන්සේට කලින් හිටි ඒ ධ්‍යාන වඩපු ඒ යෝගින් වහන්සේලාත් තේරුම් ගත්තා මේ කියාපු ආස්වාස ප්‍රස්වාස කියන ඒවා ඒක දුකක් බව. ඒ වගේම විතක්ක ਵਿਚාර දුකක් බව. සංඥා වේදනා දුකක් බව. ඒවා සංස්කාර හැටියට හිතලම නෙවෙයි. අවිද්‍යාව පසුබිමක් දන්නේ නැතත් ඒක ඒ ධානය වැඩි වීම තුලදී උන්ට තේරුණා ඒක ගොරෝසුයි කියලා. ඒක නිසා ඔවුන් මේ අහල් පින්නතුන්ට අපි කලිනුත් කිව්වා සීසෝ පැදිල්ලක හිටියයි කියලා. සීසෝ පැදිල්ල කිව්වේ අර ඔන්න බුද්ධ වචනයෙන්ම අපි කියමු ඊට කලින් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා අපේ බුද්ධ දේශනාව අනුව මේ සංසිඳීම් 6 වර්ගයක්. සංසිඳීම් 6 වර්ගයක්. ඒක කියනකොට ඔක තේරෙයි. මොනවද සංසිඳීම් 6? බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ප්‍රථම ධානයට සංවේදුණු කෙනාට වචනය සංසිඳනවායි. දෙවෙනි ධානයට සංවේදුණු කෙනාට විතක්ක ਵਿਚාර සංසිඳනවායි. තුන්වෙනි ධානයට සංවේදුණු කෙනාට ප්‍රීතිය සංසිඳනවායි. හතරවෙනි ධානයට සංවේදුණු කෙනාට ආස්වාද ප්‍රස්වාසය සංසිඳනවායි. සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සංවේදුණු කෙනාට සංඥාවත් වේදනාවක් නිරුද්ධ වෙනවායි. අවසාන වශයෙන් කියනවා ක්ෂීණාශ්‍රව භික්ෂුවට රාගයත් සංසිඳනවා, ද්වේෂයත් සංසිඳනවා, මෝහයත් සංසිඳනවා. ওই විදිහට
පස්සද්ධි කියලා කියන සංසිඳීම් 6ක් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන සංයුත් සංගය. ඉතින් මේවා අතුරින් අර අතීතයේ යෝගීන් ওই විදිහට ඒ ධ්‍යාන තුලින් වචනය විතක්ක ਵਿਚාර ආස්වාස ප්‍රස්වාස ඕවා සංසිඳෙමින් ගිහිල්ලා ඔන්න එක තැනකට පැමිණියා. උන්ට ප්‍රශ්නය වුණේ සංඥාවේ මිදීම පිළිබඳ ගැටලුව. ඒකනේ අපි අර කිව්වේ සීසෝ පැදිල්ල කියලා. උන් අන්තිමට ගිය කෙලවර තමයි නේව සංඥා නා සංඥායතන. ඒක දක්වන්නේ පංචත්තේ සූත්‍රයේ මැදුම් සංගයේ සංඥා රෝගෝ සංඥා ගණ්ඩෝ සංඥා සල්ලං අසංඥා සම්මෝහ ඒතං සන්තං ඒතං පනිතං නේව සංඥා නා සංඥා. ඒ කියන්නේ උන්ට තේරුණා සංඥාව රෝගයක්, ගඩක්, උලක්. නමුත් සංඥාව නැතිවීම මෝහය. සංඥාව අතාරින්න බයයි. අන්න ඒක නිසා තමයි සීසෝපදිමින් හිටියේ නේව සංඥා නා සංඥා. ඒක නිසා හොඳයි මේක ශාන්තයි සංඥාවක් නැති සංඥාව නොවන්නේත් නැති තත්ත්වයක්. නමුත් එයින් එහාට ගිය හැටි අපි මීට කලින් පවත්වපු දේශනා අහම්පු පින්නතුන්ට මතක ඇති. පොට්ටපාද සූත්‍රය කියන මහා පුදුම දේශනාව දීඝනිකාය. ඒකෙදි පෙන්වුම් කළා. ඒ අනිකුත් ශ්‍රමණ බ්‍රාහ්මණී බුදුරජාණන් වහන්සේ ඉල්ල හිටියා. කොහොමද මේ සංඥා අபிසංඥා නිරෝධය වෙන්නේ? ඊ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා කොහොමද වෙන්නේ? අන්න චේතනාවත් අතහැරිය අවස්ථාව. ඒක කලින් කියවුණා. මේ පින්නතුන මතක ඇත්නම් ඒ යම් භික්ෂුවක් දැන් මොකද ඔය යෝගින්ට වුණ සිද්ධිය මේකයි. පටලැවිල්ල මේකයි. ඔවුන් දැන් සාමාන්‍යයෙන් අපි හිතන්නේ නත්ති කිංචි කියන්නේ කිසිවක් නැත කියන එකනේ. ඉතින් බලන්න කොයිතරම් පුදුමද මේ සංසාරයේ මේ භවයට තියෙන ඇල්ම කියලා. කිසිවක් නැත කියන එක දෙයක් කරගත්තා. කිසිවක් නැත කියන එක දෙයක් කරගෙන ඒක ධාන ඒක අමුතුම සමාපත්තියක් කරගෙන ඉතින් ඒක ඒ සමාපත්තියේ විපාක මොකද්ද? ගිහිල්ලා ළඟින්න වෙන බ්‍රහ්ම ලෝකවල. නමුත් ඊට එහාට උන්ට යන්න බැරි වුණා. මොකද අර අවිද්‍යාව සංස්කාර ගැන අවබෝධයක් නැති නිසා. නමුත් අන්න බුදුරජාණන් වහන්සේ පොට්ටපාද සූත්‍රයේ දැක්වුවා අපි කලින් කියලා තියෙනවා යම් භික්ෂුවක් දෙන්ට ආවට පස්සේ ආකින්චඤ්ඤායතනයට ආවට පස්සේ ඊළඟට කල්පනා කරන පුදුම විදිය වචන ටිකක් සඳහන් වෙනවා. චේතේමානස්ස මේ පාපියෝ අචේතේමානස්ස මේ සෙය්‍යෝ යන්නුනාං මෙචේතේයං නාභිසංකරියං. මම මේ චේතනාව පාවිච්චි කරොත් මේ අවස්ථාවේදී ඒක නරකයි. චේතනාව නොකර හිටියොත් හොඳයි. මොකද ඒක ඕලාරිකයි කියලා ඊළඟට හිතර මම මේ චේතනා නොකර ඉන්න ඕන. සංස්කාර උපදවන්න නැතුව ඉන්න ඕන. එහෙම කියලා ඒ අදිෂ්ඨානීය තුලින් තමයි අන්තිමට නිරෝධය ස්පර්ශ කරන්නේ. සංඥා වේදිත නිරෝධය. ඉතින් මේන් අපිට පෙන්눔 කරනවා අපි ඇත්ත වශයෙන්ම මට කියන්න හොඳ නෑ ඒක බුද්ධ දේශනාවක් කියලා. අපි අර ඇඟිලි පහේ උපමාව මේ පින්නතුන්ට කිව්වේ අර වේදනා සංඥා ආදී තේරුම් කරන්නයි. එතන ඒ කිව්ව උපමාව යම් වටිනකමක් තියෙනවා නම් අපි කිව්වා වේදනාව කියන්නේ වේදනාව සුළඟිල්ලක් කිව්වා. සංඥාව මුදු ඇඟිල්ලක් කිව්වා. මැදඟිල්ල හිතුවක්කාර මැදඟිල්ල තමයි චේතනා. අන්න එතකොට අර චේතනාවත් සංසිඳෙව් මැදඟිල්ලත් අකුල ගත්තු අවස්ථාවේ තමයි නිරෝධය ස්පර්ශ කරන්නේ. ඊට පස්සේ ස්පර්ශ කරන්න වෙන්නේ දෙයක් නෙවෙයි. නිවනේ කියලා කියන්නේ අනිමිත්ත, අපනිහිත, ශුන්්‍යත. අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ අන්තිම කෙලවර. නිවන කියලා කියන්නේ ඒකයි විමෝක්ෂ කියලා කියන්නේ. එතකොට මේ අවස්ථාව ඒ නිරෝධයට වැටිලා නැගිටිනකොට මානසිකාරයට ගොදුරු වෙන්නේ අනිමිත්ත භාවය. අපනිහිත කියලා කියන්නේ ප්‍රනිධියක් නැති බව. නිමිත්තක් නැති බව. ඒ කියන්නේ ප්‍රනිධියක් නැති බව ඊළඟට ආත්මයක් නැති ප්‍රයත්නයක් නැති තත්ත්වයේ ශුන්‍යතාව. ඔන්න ඔය විදිහට සාමාන්‍යයෙන් තේරුම් ගන්න. ඉතින් අර ඔය ගැඹුරු තමයි යෝගීන්ට තේරුම් නැති බුදුරජාණන් වහන්සේ මතු කර දුන්න විශේෂ පණිවිඩය ලෝකෙට. නමුත් මෙන්න මේ අපි සංස්කාර ගැන කතා කරන නිසා තව ටිකක් කාල වේලා ඇති හැටියට තව කියන්න බලමු. ඉතින් මෙන්න අර මුලින් කියාපු හිම කන්දේ යටටට්ටුව වගේ සියුම් ඒ සංස්කාර හඳුන්වලා තියෙන ඒක වචනින්. එතකොට ඒ සංස්කාර පෙරහුරුව ඒ සංස්කාර කියන පසුබිම තුල විඥානයත් නාම රූපයත් අතර භව රැඟුමක් ඇති වෙනවා. ඒ භව රැඟුම තමයි අපි නොයෙකුත් ආකාරයෙන් නොයෙකුත් උපමා වලින් පෙන්වුවේ. අර දාම්මැදිලි පමණක් නෙවෙයි ඊළඟට අර නාසිසස්ගේ වතුරත් එක කරපු ප්‍රේම ජවනිකා ඒ හැම එකකින්ම අන්තිමට පංච උපාදානස්කන්ධයක් එකතු වෙනවා. එහෙම සලකා ගන්න. ඒකට මේ පංච උපාදානස්කන්ධය ගැන කියනකොට ඔන්න අමුත්තක් එනවා. පංච උපාදානස්කන්ධය එතනක් තියෙන සංස්කාර හැබැයි බහුවචනේ. ඔන්න ඔය ටික තමයි පටලවා ගන්න. ඊටාම ගැඹුරු ටිකක් මේ. උගක් දෙනා මේ පටිච්චසමුප්පාද පිළිබඳ පටලවා ගන්න තැන. එතකොට අවසානයේ ප්‍රතිඵලයේ පංච උපාදානස්කන්ධය. එතකොට දැන් අපි හිතා ගන්න ඕන අර අවිද්‍යාව කියලා කිව්වේ චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදැනීමනේ. ඒ නොදැනීම නිසා තමයි අන්නර ආස්වාස ප්‍රස්වාස ආදී ඒ සංස්කාර ඇතුළතින් ඇති වෙන්නේ. එහි ඊළඟට අවිද්‍යාව නිසාම විඥාණයෙන් විඥාන නැමැති මායාවෙන් පෙන්눔 කරනවා
විඥාන නාම රූප දෙකේ ඒ දෙපිලක් වෙලා ඊට පස්සේ යනවා යම් කිසි රංගුමක්. ඒ රංගුමේ අවසාන ප්‍රතිඵලය හැටියට රූප ගොඩක් එකතු වෙනවා, වේදනා ගොඩක් එකතු වෙනවා, සංඥා ගොඩක් එකතු වෙනවා, සංස්කාර ගොඩක් එකතු වෙනවා, විඥාන ගොඩක් එකතු වෙනවා. එතකොට අන්න ඒවා සංකත සංඛාර කියන දේ තේරුම් ගන්න ඕන. එතන බහුවචනේ ඒ සංස්කාර කියන වචනේ පවා එතන ඒ පංච උපාදානස්කන්ධයේ සංඛාරා කියන්නේ මොකද්ද කියන එක ඒත් බුදුරජාණන් වහන්සේම දක්වලා තියෙනවා. කතමාච භික්ඛවේ සංඛාරා චෛමේ භික්ඛවේ චේතනාකායා රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන. එතන පංච උපාදානස්කන්ධයේ සංඛාරා කියන එක බුදුරජාණන් වහන්සේ තෝරන්නේ කොහොමද? අර කියාපු අර වචී සංඛාර විදියට නෙවෙයි. ඒවා තෝරන්නේ චේතනා කාය කියන්නේ පින්නතුනි කාය කියලා කියන්නේ සමූහයට. එතකොට චේතනා කාය කියන්නේ චේතනාවල් 6 වර්ගයක් තියෙනවා. රූප සංචේතන රූපය පිළිබඳව ඇති කරගන්න රූපය මුල් කරගත්තු චේතනාව. ඒ වගේම සද්දය මුල් කරගත්තු චේතනාව. අනිත්‍යව හිතා ගන්න මේ සලආයතන ආශ්‍රයෙන්. එතකොට අන්නේ චේතනා තුලින් තමයි මේ සංස්කාර එකතු වෙන්නේ. ඒවා සංකත සංකාර කියලා කියන්නේ ඒවා සකස් කරපු දේවල්. එතකොට දැන් පෙර අපි දන්නවා නාට්‍යයක පසුබිමේ කිරණ සැරසිල්ල වගේ තමයි ආස්වාස ප්‍රස්වාස විතක්ක ਵਿਚාර සංඥා වේදනා. ඒවායේ අවසානයේ අර වේදිකාවට ආවට පස්සේ ඒ රැඟුමේ භව රැඟුමේ අවසාන ප්‍රතිඵලය තමයි ඒක පංච උපාදානස්කන්ධය නම. ඒ බවත් හොඳට හෙළි වෙනවා මහා සලායතනික සූත්‍රයේ දක්වනවා මේ පංච උපාදානස්කන්ධය එකතු වෙන හැටිත් ගෙවි යන හැටිත් වචන දෙකක් යොදනවා උපචය අපචය කියලා. ඒ ආයතන 6 බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සලායතනයේ ඇස පිළිබඳව රූපය පිළිබඳව ඒ දෙක නිසා තියෙන විඥානය පිළිබඳව, එයි නැති වෙන සම්පස්සය පිළිබඳව, ඒ නිසා තියෙන වේදිත පිළිබඳව ඒවා යථාභූත වශයෙන් තේරුම් ගත්තේ නැත්නම් ඒ තුලින් ඇලීම්, ගැටීම්, මුලාවීම් ඇති වෙලා අපි කෙටියෙන් කියනවා නම් ඒ ඇතිවීමේ ප්‍රතිඵලයක් වශයෙන් උපාදානස්කන්ධ පහක් එකතු වෙනවා. යම් කිසි අවස්ථාවක ඒ සිද්ධි සමූහයේ ඒ පුද්ගලයා මේ මගේ රූපයයි, මේ මගේ වේදනාවයි, මේ මගේ සංඥාවයි, මේ මගේ සංස්කාරයි, මේ මගේ විඥානයයි කියලා එහෙම ගන්නවා. මේ කාරණේ ඊටාත්ම පැහැදිලි වෙන මහ ගැඹුරු සූත්‍රයක් තියෙනවා සංයුත් සංගයේ කජ්ජනී සූත්‍රය නම. ඒ කජ්ජනී සූත්‍රයේ ආරම්භයේදී බුදුරජාණන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කරනවා. මහණෙනි යම්තාක් ශ්‍රමණ බ්‍රාහ්මණීන් තම තමන්ගේ අතීත භව අතීත ආත්ම මෙනෙහි කරා නම් සිහි කරා නම් ඒ සිහි කරේ එක්ක පංච පාදානස්කන්ධයම මුල් කරගෙන එහෙම නැත්නම් එයින් එකක් දෙකක් හෝ මුල් කරගෙන එහෙම නැත්නම් එයින් එකක් මුල් කරගෙන එතකොට ඔවුන්ගේ ඒ අතීත භව පිළිබඳ අවබෝධය පිරිසිදු නැති බව බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන්නේ. ඒ අයට පේනවා අතීතයේ රූප ගොඩක්. ඒ රූප ගොඩ මෙන්න මේක මමයි කියලා හිතා ගන්නවා. අතීතයේ මම හිටියා. අතීතයේ මා හිටියයි කියලා කියන්නේ ඒ අතීතයේ ස්මරණය අනුස්මරණය කරනකොට හිතින් ඒ කියන්නේ අතීතයේ සලකනකොට රූප හැටියට හිටිච්ච. ඒ වගේම වේදනා ආදිය. එයින් අපිට පේනවා අන්න අර සංකත කතාව. ඉතින් එහෙම කජ්ජනී සූත්‍රය එහෙම ආරම්භ කළා. ඔන්න බුදුරජාණන් වහන්සේ ඊළඟට මහ පුදුම විග්‍රහයක් දෙනවා. මේ එක එක වචනය පිළිබඳව නිරුක්ති වශයෙන් ඒක ඇත්ත වශයෙන්ම ගැඹුරුයි මේ පින්නතුන් කල්පනා කරලා බලන්න ගැඹුරුයි කිව්වට බය වෙන්න එපා. මෙතන බුදුරජාණන් වහන්සේ මහා පුදුම දේශනාවක් දැන කරන්නේ. රූප කියන එක. දැන් අපි කියවනේ රූපය කියන එක උපාදානස්කන්ධයක් වශයෙන් සැලකනකොට උපාදානය කියන්නේ අල්ලගත්තු ගොඩක්. ග්‍රහණය කිරීමේදී දැන් අපි මේ කොටිකුත් කියන්නේ නැති සාමාන්‍ය ලෝකයා තුල තියෙන ඝන සංඥාව. සක්කාය දිට්ඨිය තුල තියෙන ඝන සංඥාව. සත්කාය කියන වචනයම හිතලා බලන්න. සත්කාය කියලා කියන්නේ සත් කියන්නේ තියෙනවා, කාය කියන්නේ සමූහය. එතකොට සමූහයම තියෙනවයි කියලා හිතා ගැනීම. මම ඉන්නවා කියලා ඔය අනන්‍යතාව ඔප්පු කරන්න පෙන්වු කරන රූපේ තියෙන්නේ මොනවද? අර ඒ රූප ගොඩක් එකතු කරලා ගත්ත එකක් නේ. අන්න ඒ වගේ අනිත් ඒවාත් එහෙමයි. ඉතින් මෙන්න මේ එක එක ස්කන්ධ ඊළඟට අපි මේ පින්නතුන් කොටිකුත් අහලා තියෙන උපමාව අපි මතක් කරමු. රූපය පෙන පිඬුවක් බව දන්නවනේ. ඒක කියලා තියෙනවනේ. බුද්ධ වචනේ හැටියට ගත්තොත් ඒ පෙන පිඬුව ඊළඟට වේදනාව දිය විගුල. අපි එහෙම ගනිමු කෙටියෙන්. ඊළඟට සංඥාව මිරිඟුව. සංස්කාර කෙසෙල් කඳ. ඔකටිකුත් කියලා තියෙනවනේ විඥානයේ මායාව. මොකද මේවා මේ හැම එකකම මේවට සංකත සංකාර කියන්නේ මේව රවටන සුළුයි. රවටන සුළු බව පෙන්වුම් කරන්න තමයි උපමා යොදලා තියෙන්නේ. පෙන පිඬක් සුදු පෙන පිඬක් ඈතදී පේන්නේ ගලක් වගේ. කිට්ටුවට ගිහිල්ලා බලනකොට පරීක්ෂාකාරීව බලනකොට කිට්ටුවට ගිහිල්ලා බැලුවොත් පෙන පිඬ බව වැටහෙනවා. නියම පෙන පිඬක් වගේ. නමුත් රූපේ සාමාන්‍ය ලෝකයට තේරෙන්නේ. ඒ වගේම වේදනාව. දිය විබුලක් කිව්වේ මොකද? ওই සබම් බෝලයක් වගේ පිම්පිලා යනකොට
ඒකේ තේරෙන්නේ නැහැ. ඊට පස්සේ නමුත් බිඳුනට පස්සේ අරක ලං වුණාට පස්සේ රූපය තේරෙනවා පෙන පිඬක් බව. බිඳුනට පස්සේ තේරෙනවා වේදනාදී බිමුලක් බව. පස්සෙන් එලෝගෙන ගිහිල්ලා ළඟට ගියහම ඔන්න මිරිඟුවක් තේරෙනවා මිරිඟුවක් බව. ඊළඟට කෙහෙල් කඳ පට්ට ගහලා පතුරු ගහලා බැලුවාම ඒවා පතුරු ගහන තුරු අරටුවක් තියෙනවා. යහුවට පස්සේ තේරෙනවා අටුවක් නෙමෙයි. විඥානයත් ඇතුළත දැක්කට පස්සේ මේ මායාව නැහැ. එතකොට බුද්ධ වචනය අනුව මේ උපමා දුන්නේ ඊටාම ගැඹුරු මේ විදර්ශකයාට යම් අවස්ථාවක වැටහෙන විදියට. ලෝකයා එක පිළිගන්න සූදානම් නැහැ. නමුත් දැන් මෙතෙන්දී අපි කියන්න ගියේ මේ එකක්. අර කියාපු රූප වේදනා ආදී පුදුම විදියට නිරුක්තියක් දෙන බුදුරජාන් වහන්සේ. කිංච බික්කවේ රූපං වදේත. මහණෙනි රූපය කියලා කියන්නේ කුමකටද? රුප්පතීති කෝ බික්කවේ රූප තස්මා රූපන්ති උච්චති. රුප්පණය වේය යන අදහසින් ඒකට රූපය කියලා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේක විග්‍රහ කරනවා. කේන රුප්පති. සීතෙන පිරුප්පති, උන්නේන පිරුප්පති, දිගච්ඡා පිරුප්පති, පිපාසා පිරුප්පති, ඩංසමක්ස වාතාතප සිරින් සපේන රුප්පති කියන්නේ මේ රූපය කියලා අපි ගත්තු මේ අපි හිතමු කයයි කියලා. මේක රුප්පණය වෙනවා මොනවයින්ද රුප්පණය වෙන්නේ? සීතය, උෂ්ණ, බඩගින්න, පිපාසය, මැසි මදුරු වදුරු මේ රුප්පණය කියන වචනෙට වචනයක් සොයා ගන්න අමාරුකමට අපි ඒක ඇතැම් අවස්ථාවල කිව්වා ඉද්දෙනවා කියලා. මේ වැඩේ තියෙන්නේ සමහර ප්‍රදේශවල මේ අපි හිතමු මෙහෙම තුවාලයක් තියෙන කෙනෙක් කවුරුවත් තුවාලේ උද්දන මොකද ඒකට කියන්නේ රිද්දවනවනේ රිද්දවනවා කියන එක ඒක ඉද්දෙනවා කියලා සමහර විට කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අදහස් කරේ රූපය තුවාලයක්. රූපය තුවාලයක්. කාය ගැන අවධානය යොමු වෙන්නේ අන්න අර කියාපු සීතල දැනකොට උෂ්ණ දැනකොට කුසගින්න දැනකොට ඒකනේ. ඉතින් මහ පුදුම ගැඹුරක් මේ තියෙන මේ රුප්පණය වෙනවා කියන වචනේ. රිද්දෙනවා වේදනා දැන් රිද්දෙන අර්ථයෙන් වෙනකට රූපය කියලා බුදුරජාණන් වහන්සේ. ඔන්න ඊනාට වේදනා කියන එක තෝරන්නේ වේදියතිති. විඳිනවා කියන ඒ අදහසින් වේදනා කියන. ඒක තේරුම් ගන්න අපහසු නෑ. ඊළඟට සංජානාති සංඥා කියන එක තෝරන්නේ සංජානාති හඳුන ගන්නවා. අරකට කියමු වේදියති මොකද්ද වේදනා විඳින්නේ කියලා අහනවා බුදුරජාණන් වහන්සේ. විඳින්නේ සැප දුක් නොදුක් නොසුව. එතකොට වේදනා කියන එක තෝරන්නේ විඳින්නේ කියන අර්ථයෙන් වේදනාව වෙනවා. විඳින්නේ මොනවද? සැප දුක් නොදුක් නොසුව. ඊළඟට සංඥාව කියලා කියන්නේ සංජානාති හඳුන ගන්නවා. මොනවද හඳුනගන්නේ? නිල්ය කියලා, රතුය කියලා, කහය කියලා, සුදුය කියලා වර්ණ වශයෙන් හඳුන ගන්න. ඔන්න සංඥා හඳුන්වපු හැටි. ඔන්න එනවා සංඛාරා ගැන හැඳින්වෙන්නේ. ඒක ඊටාම ගැඹුරුයි. ඒක 아무තු විදියට බුදුරජාණන් තෝරන්නේ. සංස්කාර තෝරන්නේ මෙහෙම. සංඛාරේ කිංච බික්කවේ සංඛාරේ වදේත සංඛතං අபிසංකරොන්ති इति සංඛාරා. සංඛාරා මහණෙනි සංඛාරා කියන්නේ කුමකටද? සංඛතං අபிසංකරොන්ති इति සංඛාරා. සංඛතය අபிසංස්කරණය කරන අර්ථයෙන් ඒකට සංස්කාර කියලා කියනවා. මෙතන අபிසංස්කරණය කරනවා කියලා කියන්නේ ක්‍රියාපදයට අවශ්‍ය හැටියට අපිට කියන්න පුළුවන් වෙසසින් සකස් කරනවා කියලා. සංස්කාර කියන එකේ තියෙන සකස් කිරීම. අபிසංස්කාර කියන්නේ වෙසසින් සකස් කිරීම. එතකොට මෙතෙන්ද මේ පංච උපාදානස්කන්ධයේදී මේ සංඛාර කියන එක තෝරන්න කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ සංඛතං අபிසංකරොන්ති इति සංඛාරා. සංඛතය අபிසංස්කරණය කරනවායි කියන අර්ථයෙන් මේකට සංඛාරා. ඊළඟට අහනවා කිංච සංඛතං අபிසංකරණ. ඔන්න ඔතන ඊළඟට මහා ගැඹුරක් තියෙනවා. රූපං රූපත්තාය සංඛතං අபிසංකරොන්ති. රූපය බවට සංඛතයක් කොට සංස්කරණය කරනවා. ඒ වගේම වේදනං වේදනත්තාය සංඛතං අபிසංකරොන්ති. වේදනාව බවට සංඛතයක් බවට පත් කරනවා සංස්කාර. ඊළඟට සංඥාවත් සංඛතයක් බවට හිතා ගන්න. ඊළඟට වෙන එකක් තියා සංස්කාර පව. සංඛාරේ සංඛාරත්තාය සංඛතං අபிසංකරොන්ති इति සංඛාරා. මහා පුදුම එකක් ඔය උගතුන් කරකැවිලා යන විදිය දෙයක්. ඒක සංස්කාර පදේ එතන තෝරන්නේ සංඛාරේ සංඛාරත්තාය සංඛතං අபிසංකරොන්ති इति සංඛාරා. ඒ කියන්නේ සංස්කාර බවට සංඛතයක් වශයෙන් සකස් වූවක් හැටියට සකස් කරන අර්ථයෙන් සංස්කාර. ඊළඟට විඥාන ගැන කියත් විඥානං විඥානත්තාය සංඛතං අபிසංකරණ. විඥානේ බවට පමුණුවන්නේ. මේන් අපිට පේන මේ සංඛාර කියන වචනේ වැදගත්කම. මේ හතර වෙන කියන මේ සංස්කාර තුලින් තමයි මේ හැම එකක්ම සංකත තත්වයට සකස් වූ තත්වයටපත් වෙන්නේ. ඒකට ලෝකයා ඉන්නේ සංකත තත්වයේ තුලයි. ඒ සංකත තත්වයේ තුලයි ලෝකයා ඉන්නේ. එතකොට මේ ඒක සංකතය කියලා කියන්නේ අර සකස් කරපු බව ඝන සංඥාව තුල ලෝකයාට වැටහෙන්නේ. ඒ ඝන සංඥාව වටහන පෙන්වු කරන්න තමයි බුදුරජාණන් ශාර උපමා දුන්නේ පෙන පිට මිරිඟුව ආදී වශයෙන්. ඉතින් ඔන්න ඔය
අபிසංස්කාර කියන වචනේ අපි ඒක ගැනත් යමක් කියමු. දැන් මෙතෙන්දී අපට මතුවුණා වචන කීපයක්. චේතනා, සංචේතන, ඊළඟට සංඛාර, අபிසංකාර, ওই විදිහට ඊළඟට සංඛත, අනිත් පැත්තෙන් තියෙන අසංඛත. අපි මේ වචන ගැනත් යමක් කියමු. චේතනා කියන වචනේ ඒකෙත් අපි නිරුක්ති වශයෙන් බැලුවොත් චේතනා කියලා කියන්නේ එකතු කිරීම. එකතු කරනවා. දැන් චේතනාවේදී මේ පින්නතුන් හිතා ගන්න පුළුවන් සංඥාවෙන් යම් සංඥාවක් ලැබෙනවා. ඊළඟට වේදනාවක් ඉස්සෙල්ලා එනවා. වේදනාව අනුව අපි සංඥාවක් ගන්නවා. සංඥාව අරගෙන අපි ඊළඟට අර ක්‍රියාත්මක වෙනකොට අර ඔක්කොම දිව එකතු කරලා ගන්නවා. චේතනාව අපි හිතුවක්කාරය කියලා කිව්වේ චේතනාව. එතකොට ඒ චේතනාව තුල එක තියෙනවා. සංචේතනා කියලා කියන්නේ අන්න අර කිව්ව රූප සංචේතනා, ශබ්ද සංචේතනා වශයෙන් රූපය දෙයක් හැටියට හිතලා ඒ අනුව චේතනාව ඇති කරගන්නවා. සද්දේ දෙයක් හැටියට අරගෙන ඒ අනුව චේතනාව ඇති කරගන්නවා. එහෙම හිතාගන්න. ඒකයි අර සංඛාරා කියන පදේ පංච උපාදානස්කන්ධේ සංචේතනා කියන වචනෙන් තීරුවේ බුදුරජාණන්. චේතනා කාය, චේතනා හයක් තියෙනවා. රූප සංචේතනා, ශබ්ද සංචේතනා. ඔන්න එතකොට සංචේතන ගැන යමක් කිව්වා. ඊළඟට හිතාගන්න දැන් සංඛාර කියන එක අපි පළින්ම කියලා තියෙනවානේ සකස් කිරීම. ඒක ගැනත් යමක් කියනවනම් දැන් අත්‍ය වශයෙන් ಭಾರತೀಯ ඉතිහාසයේ ඒව ශාස්ත්‍රීය සාහිත්‍යයේම දන්න අය දන්නවා ඔය නළු නිලියන් වේදිකාවට එන්න කලින් කරන අංග සංස්කාර අංගවල මූණ ලස්සන කරන එක ඒක විදිය දැන් කාලේ ඉතින් ඔය ටෙලි නාට්‍ය බලන අයට අමුතුන් කියන්න දෙයක් නැහැනේ මිනිහා අඳුන ගන්නත් බෑ ඒ වේදිකාවට ආවම ඒ අන්නේ කරන රැවටිලි ස්වභාවය සංඛාර කියන වචනේ තියෙන ශ්‍රවටන ස්වභාවය ඒ වගේම ව්‍යාජ ස්වභාවය එතකොට ඒ සංස්කරණය කිරීම කියන එක ඕක නාට්‍ය ආශ්‍රයනුත් යදෙනවා ඒ වගේම තවත් ඒ විදිහම රවට්ටන එකක් තමයි මේ පින්වතියන් විශේෂයෙන් දන්නවා ඇති මේසෙට එන්න කලින් කරන සංස්කරණය කුස්සියේදී ආහාර පිළිවෙල ඒවටත් කියනවා පාළියේ සංඛතියෝ කියලා කියනවා සංඛතියෝ සුසංඛතං භෝජනං කියලා කියන හොඳට සකස් කරපු භෝජනය කියලා කියන්නේ මේසෙට ආවම අඳුනගන්න බෑ කොහෙන් ආපු එකක්ද කියලා අන්න ඒ වගේ එතනත් රැවටිල්ල ඒකට සංඛාරා කියන වචනේ ওই රැවටිලි ස්වරූපය තියෙනවා ඉතින් ඒකෙන් එහෙම රවටන විදියට හදපු දේ කියන එකයි සංකත කියලා කියන්නේ. සකස් කරන ලද්ද. ඒක තවත් ඒකට එහෙම් පිටින්ම රැවටෙනවා සංකතේ. අபிසංකතං කියලා ඔය ආදී කියන්නේ එයින් සකස් කරන කියන අර්ථයෙන්. ඒකට ඊළඟට අபிසංස්කාර කියන වචනේ ඒක ටිකක් ගැඹුරු අර්ථයක් තියෙනවා එතන. අபிසංස්කාර කියන එක අපි තව විදිහකට තෝරන්න බලමු. ඇතැම් ඒත් අපි සූත්‍ර දේශනා ආශ්‍රයෙන්මයි මේ නිරුක්ති දෙන්නේ. ඇතැම් තැනක තියෙනවා ඔන්න පබ්බජ්ජාභි සංඛාරෝ කියලා කියන්නේ යම් කෙනෙකුට පැවිදි වෙන්න උත්සුක වීම. පැවිදි බවට උත්සුක. මට කොහොම හරි පැවිදි වෙන්න ඕන කියලා. අපි දැන් සිංහල ව්‍යවහාරය කියන්නේ තදියම කියලා. අන්න ඒත් වරදක් නෑ. පැවිදි වෙන්න තියෙන තදියම. අමුයෙන් කිව්වොත් නේ පබ්බජ්ජාභි සංඛාරෝ. ඒක විතරක් නේ ගමිකාභි සංඛාරෝ කියලා. තේරුණා යමකට ගමනකට යන්නෙම මට නොගිය බෑ කියලා හිතුවොත් අන්න එකට ගමිකාභි සංඛාරෝ. මොකද ඒ තදියම තුල ඒ උත්සුකභාවය තුල ඉබේටම යවෙනවා. ඔන්න ඒක ඒ කිව්වේ සමාජයෙන්. ඔන්න නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා. පචේතන රතකාර වර්ගයේ පුදුම උපමාවක් යොදලා තියෙනවා. ඒකේ උපමාව ආශ්‍රයෙන් අපි මේ නිරුක්තිය ගත්තොත් මෙහෙම තියෙනවා. මේ පචේතන රජුණන්ගේ රියදුරා බොහොම දක්ෂ රියදුරා නෙවෙයි. රථ අපි කියමු වඩුවා. රිය වඩුවා. රිය වඩුව රෝද දෙකක් හැදුවා. එක රෝදයක් මෙහෙම සඳහන් වෙනවා. රෝදයක් පෙරළුවා. රෝදයක් පෙරලෙනකොට ඒ රෝදයට කැවෙනවනේ යම් ජවයක් කැවෙනවනේ. ඊළඟට මෙහෙම සඳහන් වෙනවා. යාවත අபிසංඛාරස්ස ගති තාවතා ධාවිත්වා චිංගුලායිත්වා පපති. ඒ රෝදය ඒ අபிසංස්කාරය තුලින් අபிසංස්කාරය කියන්නේ අර කියාපු රෝදයට කැවු ජවය යම් තාක් තිබුණාද ඒ ජවය ඇති තාක් රෝදය පෙරිලා ගිහිල්ලා අන්තිමට කරකැවිලා සුරුඬු ගහිලා එතනම වැටුණා. අපට ඕන කරන්නේ මේ අபிසංස්කාර කියන වචනේ. ඒකෝන අන්න අර අபிසංස්කාර කියන එකේ තියෙන අර ජවය, තදියම, උත්සුක බව. ඉතින් මේ ඒකම තමයි ඔය කර්ම ගැන කියනකොට නිතරම වගේ අபிසංස්කාර කියන වචනේ යොදන්නේ. කාය සංඛාරං අபிසංකරෝති. වචී සංඛාරං අபிසංකරෝති. මනෝ සංඛාරං අபிසංකරෝති. ඔය කියන්නේ මොකද? අන්න එතෙන්දි තමයි විපාක කර්ම විපාක පක්ෂයට අහු වෙන්නේ. ඒක අර ප්‍රබලව චේතනාව හරියට මෙදිලා තියෙනවා. අර අපි කියවනේ හුස්ම ගත්ත පළියට පාව යන්නේ නැහැ කියලා. නමුත් මෙතෙන්දි නම් ඒ වයින්ත් මේ පින්නතුන්ට අපි කෙටියෙන් කිව්වොත් මේ පින්නතුන් කොටිකුත් අහලා තියෙනවා. පින්පව් ඒවා පිළිබඳව ධර්මයේ සඳහන් පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර කියලා අභිසංස්කාර තුන් වර්ගයක් තියෙනවා. පුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක ආදී උපතින් හේතු වෙන ඒ සංස්කාර තුලින්, ඒ සංස්කාර ශක්තිය තුලින් ඊළඟ භවයක් සකස් වෙනවා. හොඳ භවයක්.
අපුඤ්ඤාභි සංකාර තුන අපාය ආදී තැන්වල උපතියනවා. ඊළඟට ආනින්ජාභි සංකාර කියන එක ගැඹුරු කාරණා. ඒක ධානය සිත හා සම්බන්ධ එකක්. ආනින්ජ කියලා කියන්නේ ඒක ආනින්ජ කියලා නොසෙල් වෙන බව. එතකොට නොසෙල් වෙන බවත් හිතලා බලන්න නොසෙල් වෙන බව පවා ඒකත් ජවයක්. ඒකත් ජවයක් වෙන හැටි උපමාවකට කිව්වොත් දැන් මේ පින්නතුන් දන්නවා ළමයි එහෙම දන්නවා බමර කරකවනවා. බමරයක් ගහන්නේ කොහොමද? අර නූල මේක කරලා ගහලා ඇරියට ඒකේ ජවය තුල බමරය කෙලින් හැබැයි කරකැවෙන. බමරය කෙලින් කරකැවෙන. අන්න ඒ වගේ තමයි හිතාගන්න ඔය අරූප ආදී අරූප ලෝකවල කල්ප ගණන් ඒ ධානය තුලින් ගහපු බමර තමයි ඒ කට්ටිය කල්ප ගණන් විඳින්නේ. හිතන්න කොයි තරම් භයානකද සංස්කාර කියලා. සංස්කාර වල භයානකත්වය ඒක පේනෝනේ. මේ නරක පවක් කරේ නෑ. නමුත් බ්‍රහ්ම ලෝකෙ ගිහිලා අන්තර බමරේ වගේ කරකැවි. ඒකට තමයි ආනින්ජාභි සංකාර. ඉතින් ඔන්නෝම සලකා ගන්න මේ හැම එකකින් පේන්නේ මේ සංස්කාර වල භයානකත්වය. අපි මේ වෙලාව හැටියට කිව්වොත් ඊළඟට ටිකක් කල්පනා කරලා බලන්න. මේ කිව්ව භයානකත්වය වගේම දුක් ස්වභාවය බුදුරජාණන් ප්‍රකාශ කළා තියෙනවා. මෙහෙම ප්‍රකාශ කළා තියෙනවා ඇතැම් තැන්වල දැන් jigaccha paramarog සංඛාර පරමා දුක්ඛ ඒතං ඤත්වා යථා භූතං නිබ්බාණං පරමං සුඛං. ඒකත් අපිට කලින් අවස්ථාවක දේශනාවකදී අපි පෙන්නලා තියෙනවා ඔය පහන් කනුව දෙසුමකදී. jigaccha paramarogha කියලා කියන්නේ මොකක්ද? jigaccha කුසගින්න jigaccha කියන්නේ කුසගින්න ලොකුම රෝගය කිව්වොත් වෛද්‍යවරු ඔකට විරුද්ධ වෙනවා. මෙතන පරම කියලා කිව්වේ දැන් කාලේ ලොකුම රෝගී කියලා කියන්නේ මේ මෑත තියෙන කාටත් පේන ඔය නොයෙකුත් විදිහේ දැන් කාලේ තියෙන ඔය විවිධාකාර රෝග. නමුත් මේ ඔක්කොම රෝග සංසිඳුවට පස්සේ ඉතිරි වෙන අන්තිම කෙලවර තියෙන රෝගය තමයි කුසගින්න. ඉබේ කෙඳිරි ගෑවෙන් ලෙඩකි බඩගිනි කිව්වේ ඒකනේ. බඩගින්න වැඩි වුණා ඉබේ කෙඳිරි ගෑවෙන ලෙඩක් නෑ වෙන. අන්න ඒක එතකොට හිතා ගන්න jigaccha paramarogha කිව්වේ ඒ වගේ. ඒ වගේම තමයි සංඛාර පරමා දුක්ඛ. එතනත් ගැඹුරක් තියෙනවා. අපි මේ දුක් කියලා කෑ ගහන්නේ. මේ බාහිරව උඩින් තියෙන දුක ටිකට තමයි අපි මේ දුකේ කියලා කෑ ගහන්නේ. ඒක කොයිතරම් ගැඹුරුද කියන අන්න අර බමරේ කතාවෙන් හිතා ගන්න. සංඛාර පරමා දුක්ඛ කිව්වේ. අනිත් ඔක්කොම දුක් ජයගත්තට පස්සේ ඉතුරු වෙන ටික තමයි සංස්කාර දුක. ඒ සංස්කාර තුලින් තමයි අර බමරේ කරකැවෙන්නේ. ඔන්න භාවය ගෙනියන්නේ ඕකෙන්. හිතා ගන්න. එතකොට සංඛාර පරමා දුක්ඛ ඒතං ඤත්වා යථා භූතං මේ කාරණේ හරියට තේරුම් ගත්තා නම් නිබ්බාණං පරමං සුඛං. නිබ්බාණ කියන එක අපි පෙන්වන්නේ මුලින් පටන් ගත්තේ කොහොමද? නිවනේ ශාන්ත ප්‍රණීත බව පෙන්වන මුල්ම වචනේ සබ්බ සංඛාර සමත. ඒක කොයිතරම් ගැඹුරුද? එතකොට අර කියාපු අර කුසල අකුසල සංස්කාර අபிසංස්කාර පමණක් නෙවෙයි. ආස්වාස ප්‍රස්වාසයත් සංසිඳන. විතක්ක ਵਿਚාරත් සංසිඳන. සංඥා වේදනා දෙක සංසිඳෙන්න ඕන. සංසාරි භවයෙන් ගැලවෙන්න. භව තෘෂ්ණාව තියෙන තාකෝක ලෝකේ අර්ථය දෙන්නේ. ඒකටත් ඊටාම් වටිනා සූත්‍රයක් බුදුරජාණන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒකත් ගැඹුරු එකක්. සංචේතනා සූත්‍රය කියලා සංයුත් සංගයේ සඳහන් වෙනවා. මෙන්න මෙහෙමයි ප්‍රකාශ කරන්නේ. ඒක මහා අමුතුම විදිහේ දේශනා බුදුරජාණන් ප්‍රකාශ කරන්නේ. කායේ වා භික්කවේ සති කාය සංචේතනා හේතු uppajjati ajjhatang sukha dukkha. වාචාය වා භික්කවේ සති වචී සංචේතනා හේතු uppajjati ajjhatang sukha dukkha. මනේ වා භික්කවේ සති මනෝ සංචේතනා හේතු uppajjati ajjhatang sukha dukkha. අපි කෙටියෙන් ඒක මේ අවස්ථාවේ තේරෙන මට්ටමකට ගන්න බලමු. මේ අමුතු දේශනා බුදුරජාණන් ප්‍රකාශ කරන්නේ. කය කියලා දෙයක් ඇති කල්හි කායේවා සති කියලා කියන්නේ කයක් ඇති කල්හි කාය සංචේතනා හේතු ඒ ඇත්තා වූ කය පිළිබඳ චේතනාව සංචේතනාව නිසා ඇතුළත සැප දුක් ඇති වෙනවා. වාචාය භික්කවේ සති වචනය කියන එක භාෂාව කියන එක වාග් ව්‍යවහාරය කියන එක ඒකට අපි සත්‍යතාවක් දුන්නොත් වචී සංචේතනා හේතු වචනය පිළිබඳ සංචේතනා නිසා ඇතුළත සැප දුක් ඇති වෙනවා. ඊළඟට මනස පිළිබඳවත් කියනවා. මනස කියලා දෙයක් ගත්තොත් ඇත්ත කියලා ඇත්ත වශයෙන් මනසක් තියෙනවා කියලා. ඒ මනෝ සංචේතනා හේතු ඒත් ඇතුළත දුක් වෙනවා. ඒක තව ගැඹුරින් ප්‍රකාශ කරනවා. ඒවා තමනුත් ඒ සංස්කාර රැස් කර ගන්නවා. ඒ වගේම අනුනුත් කරනවා. අනිත් ඈත් තමන්ට ඒවා සකස් කරලා දෙනවා. ඒ සැප දුක් ආදී. ඒ වගේම දැනුවත්වත් කරනවා නොදැනුවත්වත් කරනවා. ඔන්න එතකොට එහෙම කියලා අවසාන කරන ටිකයි අපිට වැදගත් වෙන්නේ. බුදුරජාණන් ප්‍රකාශ කරනවා මේ හැම එකක්ම අවිද්‍යාව පත්‍යාව අවිද්‍යාව ප්‍රත්‍යේනුයි මේ අපි කයක් තියෙනවා කියලා ගන්න. වචනයක් තියෙනවා කියලා ගන්න. මනසක් තියෙනවා ගන්න. ඊළඟට අනිත් පැත්ත ප්‍රකාශ කරනවා අවිද්‍යාවත් ඒවා අශේෂ විරාග නිරෝධා. සෝ කායෝ දිපින හෝති. සා වාචා දිපින හෝති. සෝ මනෝ දිපින හෝති. යම් පච්චයාස uppajjati ajjhatang sukha dukkha. මහා පුදුම දේශනාවක් කියලා. අවිද්‍යාවගේම නිර්වශේෂ නිරෝධයෙන් පස්සේ අර කියාපු කයක් නැහැ, වචනයක් නැහැ, මනසක් නැහැ. යම් ඒ කියාපු තුනකින් යම් සැප දුක් ඇති වෙනවා නම් ආත්‍යත ඒව නැහැ. ඊළඟට ඉවර කරන්නේ කොහොමද? ඒ සූත්‍රය
මේ විදිහට සෝ කායෝති පිනහෝති සාවාචති පිනහෝති සෝ මනෝති පිනහෝති. ඊළඟට කියනවා චෙත්තං තං නොහෝති වත්තුං තං නොහෝති ආයතනං තං නොහෝති අධිකරණං තං නොහෝති යම් පච්චයාස උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං. ඒ අමුතු උපමා කීපයක් බුදුරජාණන් වහන්සේ දෙනවා. ඇතුළත සැප දුක් ඇතිවීමට හේතු වන යම් කෙතක් තිබුණා නම් ඒ කෙතක් ඉවරයි. යම් ඉඩමක් තිබුණා නම් ඒ ඉඩමක් ඉවරයි. වත්තුං තං නොහෝති. යම් ආයතනයක් තිබුණා නම් ඒ ආයතනයක් ඉවරයි. යම් හේතුවක් තිබුණා නම් ඒකත් ඉවරයි. ඔන්න දුක් කෙලවර කරන හැටි පෙන්වන්නේ. එයින් අපිට මේ හැම එකකින් පෙන්වන්න කරන්නේ සංස්කාර කියන වචනේ ගැඹුරු පැත්ත. අපි පුලුල් පැත්ත කියලා කිව්වේ අර දෙකම. ඒ අර පෙරහුරුව වගේම අන්තිමට අර භව රැඟුමට උපකාර වෙන ඊළාට නැවත භවයක් මවන අபிසංස්කාර ඒ සංඛතේ. ඉතින් මෙන්න මේ විදිහට මහා පුදුම කාරණා රාශියක් මෙතන තියෙනවා. ඊළඟට තව ටිකක් හිතලා බැලුවොත් දැන් බොහෝ දෙනාට ගැටලු තියෙන ගාථා තියෙන මේ සංස්කාර පිළිබඳව සඳහන් වෙන. මේ හැම දිනක්ම වගේ ඇවිල්ලා අහන එකක් තමයි සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඔහොම පළවෙනි ගාථාවේ සියලු සංස්කාරයන් අනිත්‍ය කියලා දැක්කොත් අනිච්චාති යදා යම් අවස්ථාවක ප්‍රඥාවෙන් දැක්කොත් එතකොට මේ දුක ගැන කලකිරෙනවායි මේකයි විසුද්ධියට මාර්ගය කියලා. පළවෙනි ගාථාවේ එහෙම සඳහන් වෙනවා කෙටියෙන් කිව්වොත්. දෙවෙනි ගාථාවේ කියන්නේ සබ්බේ සංඛාරා දුක්ඛාති. සියලු සංස්කාර දුකක් බව වැටහුනොත් ඒක විදර්ශනාවෙන් දැක්කොත් මේක තමයි විසුද්ධියට මාර්ගය. නමුත් තුන්වෙනි ගාථාවයි ගැටලුවක් වෙලා තියෙන්නේ. සබ්බේ ධම්මා අනාත්තාති. එතෙන්දි මොකද ධම්මා කියන යෙදුවේ කියන එක හැමෝටම ගැටලුවක්. සබ්බේ ධම්මා අනාත්තාති. අනාත්ම කියනකොට සියලු ධර්මයන්. දැන් මුල් ගාථාවේ කියුනේ සියලු සංස්කාර අනිත්‍යයි. දෙවෙනි ගාථාවේ කිය සියලු සංස්කාර දුකයි. තුන්වෙනි ගාථාවේ කියනවා සියලු ධර්මයන් සියලු ධම්ම අනාත්මයි. ඔන්න ඔතෙන්දි ගැටලුව වෙන්නේ මේකයි. ධම්ම කියන එක අපි කලින් පෙන්වුම් කළ දීලා තියෙනවා මනසට අරමුණු වෙන දේවල්. එතකොට හැම දෙයක්ම කියනකොට අපේ පැරණන් නම් කියන්නේ ඒක නිසා තමයි මූලපරියාය සූත්‍රය දුරවබෝධ වෙලා තියෙන්නේ. නිවන දෙයක් නෙවෙයි කියලා. නමුත් නිවන දෙයක් කරගෙන තියෙනවා. නිවන දෙයක් මෙතන කියන්නේ සංඛත අසංඛත ධර්ම දෙක ඔක්කොම. දැන් අසංඛතේ නිවන කියන එකත් අසංඛත ධර්මයක් කරගෙන අසංඛත ධාතුවක් කරගෙන අන්තිමට සියදෝරිස් නිවනක් කරගෙන තියෙන බව අපි පෙන්වුවානේ. නමුත් අසංඛතය කියලා කියන්නේ මොකක්ද? සංඛතය නැති වුණු අවස්ථාවේ. ඒක තමයි ඔන්න සමහර විට තියෙනවා ගාථාවක් ඒකත් තේරුම් ගන්න පුළුවන්. සංඛාරාණං khයං ඤත්වා අකතං යූසි බ්‍රාහ්මණ ධම්මපදයේ තියෙනවා. සංස්කාරයන්ගේ ක්ෂය වීම තේරුම් ගත්තොත් අකත කියලා කියන අසංකත தත්ත්වය ලැබෙනවා. ඒකට 아무තු දෙයක් නෙවෙයි. සංස්කාරයන්ගේ සංස්කාර ඒවා යම් කිසි ටිකකට හිතන්නේ දැන් මේ පැදුරක රටාවක්. අපේ රටාව තුල හිත බැඳෙන්නේ ඝන සංඥාව නිසානේ. මේක මේ පැදුර ඒ අතට මේ අතට හැදිච්ච දේවල් ගැන හිතනකොට ඒ රටාවෙන් මිදෙනවා. අන්න එහෙම දෙයක් මේ අසංකත කියලා කියන්නේ. ඒකත් දෙයක් කරගෙන අන්තිමට. ඒකයි මේ භයානකකම. ඉතින් සබ්බේ ධම්මා අනාත්තා කියන්නේ නිවනත් ඇතුළුව. නිවන කියන එක අපි ඉලක්කයක් හැටියට ගන්නකොට ගන්නේ මනසට අරමුණක් හැටියට. එහෙම නේද? මනසට අරමුණක් නේ. ඉතින් ඇත්ත එහෙම නැතුව බෑ අපිට. ඒක නැතුව බෑ. නමුත් අවසානයේ ඒකත් දෙයක් කරගත්තොත් අන්න අර යෝගින්ට විච්ච දෙයමයි වෙන්නේ. නැත්තිකින් කියන එකයි කිසිවක් නැත කියන එකත් දෙයක් කරගත්තා වගේ නිබ්බාන කියන එකත් දෙයක් කරගත්තොත් එතන ඉඳලා මඤ්ඤණාරව තුල ආයි සංසාරයට එනවා. හරිම ගැඹුරු ධර්මයක්. මහ පුදුම ධර්මයක්. ඒකට අසංකත කියන එක ඒ විදිහට තේරුම් ගන්න අරකයි. ඉතින් ඔනික තමයි ඊළඟට ඇත්ත වශයෙන් බුදුරජාණන් වහන්සේ අර අනේක ಜಾති සංසාරං ආදී ගාථා විවර කරේ විසංඛාර ගතං චිත්තං තණ්හාණං khයමච්චක. එතන 아무තු වචනයක් යොදන විසංඛාර ගතං චිත්තං. සිත සංස්කාර වලට නතු වෙලා තිබුණු සිත විසංඛාර වුණා. සිත මිදුණා. චිත්ත විමුක්තිය ප්‍රකාශ කරන වචනය. විසංඛාර ගතං චිත්තං. සිත සංස්කාරයන්ගෙන් මිදුණා. ඒ කියන්නේ අර චේතනා අபிසංස්කාරය ඇතෑරිය හැටිය නිරෝධය ස්පර්ශ කරයි කියන්නේ. ඒක තවත් පැත්තකින් කියනවනම් දැන් ඔය විසංඛාර ගතං චිත්තං කියන වගේ තමයි ඇතැම් තැන්වල තියෙනවා විඥානංච අනාභිසංකච්ඡ විමුක්තං කියලා. විඥානය සාමාන්‍යයෙන් ලෝකයාගේ විඥානය සංකතයි සකස් කරපු දේවල්. අර ඒක කියන්නේ නමුත් යම් වෙලාවක ඒ සංස්කාරයන්ගෙන් මිදුනොත් නාම රූප සංස්කාරයෙන් මිදුනොත් ඒකට කියන නම මේ පිනුතුන් අපි කියලා තියෙනවා අනිදස්සන විඥාන. අනිදස්සන විඥාන. නාම රූපයක් පෙන්වු කරන්නේ නැති විමුක්ත විඥානය තමයි අනිදස්සන විඥානය. එතකොට අනபிසංකච්ඡ විමුක්තං කියලා කිව්වෙමයි. ওই විදිහට අසංකත කියලා ඔය කොයි වචනෙන් කියන්නේ 아무තු දෙයක් නෙවෙයි එතන. අර ඝන සංඥාවෙන් මිදිලා රාජ සංඥාව තුලින් අර විමම්ම අවස්ථාවක විමුක්තිය ලැබුණා. ඉතින් තවත් කාරණයක් මෙතෙන්දී මේ පින්නතුන්ට මතක් කරන්න ඕන. අපි අර මුලදී අවධාරණය කළා කාය සංඛාරෝ, වචී සංඛාරෝ, චිත්ත සංඛාරෝ. නමුත්
කර්ම ගැන කතා කරනකොට එන්නේ අමුතුම තුනක්. සුළු වෙනසක් තියෙනවා එතන. කර්ම ගැන කතා කරනකොට බහුවචනයක් එනවා. කාය සංඛාරා, වචී සංඛාරා, නමුත් චිත්ත සංඛාරා නෙවෙයි මනෝ සංඛාරා. උතනත් යම් ගැටලුවක් තියෙනවා. මොකද දැන් අපි කියවනේ අර ආස්වාස ප්‍රස්වාස විතක්ක ਵਿਚාර සංඥා වේදනා ආදී යටටට්ටු වෙයි කියලා. නමුත් මේක උඩ තට්ටුවට එන්නේ අන්න මනසට තැනක් ලැබුණාම. මොකද මනසට අරමුණ ධම්ම. මනසට එන අරමුණ තමයි ධම්ම. ඒ මනසට එන අරමුණ දෙයක් කරගත්තු අවස්ථාවේ තමයි චේතනාවල්ලි. චේතනාව හිතුවක්කාර මැදැඟිල්ල ක්‍රියාත්මක වෙන්නේ මනසට එන අරමුණ. ඒක නිසා තමයි දැන් ටිකකට හිතන්න අපි මේක පෙළගස්සලා ගත්තොත් අපි ඉස්සෙල්ලා කිව්වේ කාය සංඛාරෝ, වචී සංඛාරෝ, චිත්ත සංඛාරෝ. නමුත් ඊළඟ ඊට යටින් ලියන්න වෙනවා කර්මය ගැන කතා කරනවා නම් පුනර්භවයක් සකස් වෙන කර්ම ගැන කතා කරනවා නම් කාය සංඛාරා බහුවචනේ. වචී සංඛාරා. නමුත් තුන්වෙනි එක චිත්ත සංඛාරා නොවේ. ඒක මනෝ සංඛාරා. මොකද අර පංචේන්ද්‍රියන්ගෙන් ගත්තු ඒවා හිතට එනකොට ඒක දෙයක් කරගෙන ඉවරයි. දෙයක් කරගෙන ඉවරයි. ඡන්ද මූලක ආවසෝ සබ්බේ ධම්ම හැම දෙයක්ම ඡන්ද ආදීන් වෙනවා කියලා කියන්නේ. මේ ගැඹුරට යන කාරණා අපි මේ කෙටියෙන් කියන්නේ. ඉතින් අන්න එහෙම සලකා ගන්න. එතකොට එයින් පේනවා මේ සංස්කාර කියන වචනේ කොයිතරම් මහ පුදුම ගැඹුරක් තියෙන වචනයක්ද කියලා. සංඛත සකස් කිරීම කියන එක. මේ සකස් කිරීමට යටින් තියෙන තණ්හාව. තණ්හාවයි. ඒකත් නැත්නම් තංගල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අවිජ්ජා සම්පස්සජේන වේදෙහි තියෙන පුට්ටස්ස අසුතවතු පුසුතු ජනස්ස uppajjati තණ්හා තතෝ ජෝසංසෝ සංඛාරෝ. අවිද්‍යාව විසින් ස්පර්ශ කරන ලද අශෘතවත් පෘථග්ජනයාට සාමාන්‍ය පෘථග්ජනයාට තණ්හාවක් ඇති වෙනවා. ඒ තණ්හාව තුලින් තමයි මේ සංස්කාරය තියෙන්නේ. බලන්න ආස්වාස ප්‍රස්වාස කරන්න. අනිත් ඔක්කොම ඇතහැරියත් හුස්ම නොගෙන ඉන්න බැරිද? ඒක තමයි මූලිකම හුස්ම නොගෙන ඒ මූලිකම උපාදානය කිව්වේ ඒකයි. කොයිතරම් මේ මැරෙන අවස්ථාවේ හුස්ම අල්ල ගන්න දඟලනවද? එයින් අපිට පේනවා එතකොට භවයේ තියෙන්නේ ඔන්න ඔය කියාපු ඒ සියුම් වූ සංස්කාර තුන උඩයි. අනිත් බාහිර දේවල් අර ඒකට පස්සේ භවයේ දිගින් දිගට යන ඒවා. නමුත් මූලික වශයෙන් තියෙන්නේ සංස්කරණය කරන්නේ අවිද්‍යාව තුලින්. අවිද්‍යාව කියලා කියන අන්ධකාරය තුලින් කෙරෙන සංස්කාරයේ ත්‍රිවිධයි. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. ඒ සංස්කරණයේ අර තුන්වෙනි එක මනෝ සංස්කරණයක් බවට පත් වෙන්නේ අර ඒක ඕලාරික අවස්ථාවට, ගොරෝසු අවස්ථාවටපත් වෙලා සංකත වුණු අවස්ථාව. අපි මනෝ සංචේතනා කියලා කිව්වේ කෙනේ. එතකොට වේදනා සංඥා ඇති වුණු පමණට කර්මයක් රැස් නුනත් මනෝ සංචේතනා. ඒකනේ හැමතැනම ඔය දැන් මේ පින්නතුන් දන්නවා. දැන් ධම්මපද ගාථාව අපි බොහෝ විට අන්තිමට මෙන්නේ මුලම ධම්මපද ගාථා දෙකටනේ මුලට මෙන ගාථා දෙකටනේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය මනසාචේ පදුට්ඨේන අන්න මනසාචේ පදුට්ඨේන දූෂිත මනසකින් කරොත් එතන මන කතාව වෙන්නේ. මනස. මොකද එතෙන්දී වගකීමක් ගත්තා. මනසට ඉස්සරහින් තියෙන දෙයක්. ඒ දෙය එතනයි චේතනාව ක්‍රියාත්මක වෙන්නේ. මනසට තියෙන ඉස්සරහින් කෙලින්ම දෙයක්. ඒ දෙය කුසල් හෝ වෙන්න පුළුවන් අකුසල් වෙන්න පුළුවන්. ඒක තුලයි කර්ම රැස් වෙන්නේ. ඔන්න හොඳට බේර ගන්න. ඔය හුඟක් කාරණා මෙතන කියවෙනවා. ඉතින් ඔන්න දැන් අපි අර පෙළගස්සලා දෙගත්තු වචන ටික තමම හිතා ගන්න. සංඛාරා කියන වචනේ තියෙනවා, අபிසංඛාර කියන වචනේ තියෙනවා, චේතනා කියන වචනේ තියෙනවා, සංචේතනා කියන වචනේ තියෙනවා, සංකත කියන වචනේ තියෙනවා, අසංකත කියන වචනේ තියෙනවා. ඉතින් ඔන්න ඔය වචනවල ඒවා තුල තියෙනවා අපි මේ කියාපු ඒ සාරාංශය. මේ අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරේ නිකන් නෙවෙයි එතකොට. යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං සංඛාරපච්චය. ඉතින් ඒක නිසාම තමයි තව ටිකක් කියනවනම් මේක ඒ ගාථාවට වැඩි දෙනෙක් කැමති නෑ. අනිත් කවුරුත් හැබැයි මේ ශාසනයේ තියෙන වටිනාම ඊ타ත්ම රසවත්ම සින්දුව තමයි අවසානයේ කාටත් අහන්න ලැබෙන්නේ. අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපපඤ්ඤිත්වා නිරුද්ධಂತಿ තේසං ූපසමෝ සුඛෝ. අත් වශයෙන් මට හිතුණා මේ දේශනාව මුලට පටන් ගන්න මේකෙන්. නමුත් මම දැනගත්තා ඒ කවුරුත් නැගිටලා ආවේ මේක කිව්වේ. ඒක නිසා අගට කිව්වා. ඉතින් අනිච්චවත සංඛාරය ඒ තරම් ගැඹුරු ගාතාවක් නෑ. දැන් ඒකට සතිපට්ඨාන සූත්‍රයට ගිහිච්ච කල සතිපට්ඨාන සූත්‍රයේ මේ මොකද්ද මේ වට්ටක ගෙඩිය වුණා වගේ මේකත් මරණීය සීපත් මේ අර මරණ ගෙදර මතක් වෙනවා. නමුත් මේක කොයි තරම් ගැඹුරක් තියෙද? අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ. ඒකාන්තයෙන්ම සංස්කාරයෝ අනිත්‍යය. උපාද වය ධම්මිනෝ ඇතිවීම නැතිවීම ස්වභාවයක් තා.
පජ්ජිත්වා නිරුද්ධಂತಿ ඇති වෙලා නැති වෙනවා. ඒසේ සංභූප සමෝසුකෝ ඒවයි සංසිඳීම. ආස්වාස ප්‍රස්වාස විතක් ਵਿਚාරේ හැම එකක්ම අයිතියකට. ඔන්න ඊළඟට තවත් එකක් අපි එකතු කරමු. ඔකට එතන කිව්වේ අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva niruddhanti te සංභූප සමෝසුකෝ. නමුත් තවත් එකක් තියෙනවා ඒ වගේම දැන් ඔය සංස්කාරවල අபிසංඛත කියලා කියන ඒ ගොරෝසු සංස්කාර ඒවා පිළිබඳව ඒ හැම එකක්ම එතකොට අර ආස්වාස් ප්‍රසවාස පමණක් නෙවෙයි අනිච්චවත සංඛාර උපාද වය ධම්මිනෝ. එතකොට සංස්කාර පිළිබඳව තියෙන්නේ උපාද වය ඇතීම් නැතිම් ස්වභාවය. නමුත් සංඛතය පිළිබඳව මහ පුදුම විවරණයක් බුදුරජාණන් වහන්සේ කියනවා. සංඛතය කියන එක තෝරලා තියෙන්නේ මෙහෙමයි. තීනිමානි බික්කවේ සංඛතස්ස සංඛත ලක්ෂණානි. මහණෙනි සංඛතය කියලා කියන එකේ ලක්ෂණ තුනක් තියෙනවා. මොනවද ලක්ෂණ තුන? උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, පිටස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. පිටස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඒකේ තේරුම සංඛතයේ උපදීමක් එමන හට ගැනීමක් දකින්න ලැබෙනවා. ගෙවි යාමක් දකින්න ලැබෙනවා. තවත් එකක් තියෙනවා. පිටස්ස අඤ්ඤතත්තම් කියන්නේ පින්නතුණි. පිටි කියලා කියන්නේ පැවැත්ම. පැවැත්මයි කියලා අපි ගන්න දේ අඤ්ඤතා භාවයක් වෙනස් වීමක් තිබෙනවා. එතකොට සංස්කාර නම් ඇතිවීම නැතිවීම පමණයි. නමුත් සංඛතය නම් ඇතිවීම නැතිවීම දෙකට අමතරව පිටි කියලා අපි හිතාගත්තු පැවැත්මක් තියෙනවා. ඒ පැවැත්ම ගැන බුදුරජාණන් වහන්සේ කියන්නේ පිටස්ස අඤ්ඤතත්තම්. පිටි කියලා ගත්තු දේ අඤ්ඤතා භාවයට ලක් වෙනවා, වෙනස් වෙනවා. අන්න ඒක නිසා එතන ඊටාම ගැඹුරු කාරණයක් තියෙන්නේ. එතකොට ඊළඟට කියනවා අසංකත ධාතු. අසංකත කියන්නේ නිවන බව මේ පිනුතුන අහලා තියෙනවනේ. අසංකතය ගැන මේ අවස්ථාව බුදුරජාණන් ප්‍රකාශ කරන්නේ මෙහෙමයි. තීනිමානි බික්කවේ අසංකතස්ස අසංකත ලක්ෂණානි. අසංකතේ ලක්ෂණ මොනවද? න උපාදෝ පඤ්ඤායති, න වයෝ පඤ්ඤායති, න පිටස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. එතකොට සංකතේ අර කියාපු තුන. නමුත් අසංකතේ උපාදේකුත් නැහැ. වේවීමකුත් නැහැ. පිටියක වෙනස් වීමක් පිළිබඳ කතාන්තරිකුත් නැහැ. මොකද ඒවා අපි පෙන්ලා තියෙනවා සලආයතන නිරෝධයත් එක්ක, විඥාන නිරෝධයත් එක්ක, නාම රූප නිරෝධයත් එක්ක ඔක්කොම නිරුද්ධයි. ආයි ඇති වෙන්න නැති වෙන දෙයක් නැහැ. ඒක තමයි ඔය නිවන දේශනාවල බොහෝ දෙනාට තේරුම් ගන්න තිබුණේ. යම් එක්තරා ආයතනයක් තියෙනවා. ආයතනයක් කියන වචනයට රැවටුණ කට්ටිය. එක්තරා ආයතනයක් තියෙනවා. ඒ ආයතනේ යාමකුත් නැහැ, ඊමකුත් නැහැ, සිටීමකුත් නැහැ, පැවැත්මකුත් නැහැ, අරකට නැහැ, මේකත් නැහැ කියලා ඔක්කොම කියන්නේ. මොකද අන්න ඔය කියාපු අසංකත තත්ත්වය. එතකොට ඔන්න මේ පින්නතුන්ට මේ පැයකට කියන්න පුළුවන් තරමක් කිව්වා. මේවා හොඳට ජීර්ණ කරගන්න බලන්න. දහසක් නැයින් තේරුම් ගන්න බලන්න. ඉතින් මේ කිව්වේ මොකද අර මෙච්චර කාලයක් සම්මත පටිච්චසමුපාද විවරණය තුල මේ සංස්කාර වලින් සකස් කරන්නේ පටිසන්ධි විඥානයක් කියන මතයක් තිබුණා. පටිසන්ධි විඥානය නොවේ බව අපි පෙන්눔 කරා. ඒකේ අර්ථ දෙකක් තියෙන බවත් සංස්කාර, අபிසංකාර, සංකත ඔය ආදීද ඉතින් මේවා උපකාර කරගන්න මේවා සාමාන්‍යයෙන් තර්ක විතර්ක වලට ගෙනියන්නේ නැතුව කාරණේ පැහැදිලි කරන්න ඕන නිසා අපි කිව්වේ තමන්ගේ භාවනාවට උපකාර කරගන්න වැරදි වැටහිම් තියෙනවා නම් මිත්‍යා දෘෂ්ටිය තියාගෙන බෑ මේ ගමන යන්න. දෘෂ්ටිය කෙලින් කරගන්න උත්සාහ කරන්න මෙන්න මේ කියාපු කාරණා තුලින් ඉතින් අද දින මේ පිනුතුන් කවුරුත් වටිනා ශීලයක සමාදන් වෙලා ඒ වගේම වෙනදා වගේම මා හිතනවා භාවනාවේ යෙදලා හිටියයි කියලා සති සම්පජාඤ්ඤය දිනු කරගනිමින් ඒ රැස් කරගත් අද දින මේ අසන්ට ලැබුණ විශේෂයෙන්ම විදර්ශනාවට උපකාර වන මේ දේශනාවත් තමන්ගේ බණ භාවනාවට එකතු කරගෙන ඒ තුලින් හැකිතා කික්මනින් මේ ශාසන පහන් නිවෙන්න කලින් තමන් සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ග බලවතිය දෙන තුමා මහණිය සාක්ෂාත් කර ගැනීමටත් මේ පිණුසක් බලය ලැබියෝ ප්‍රාර්ථනා කරනවා. එසේම මෙබඳු මේ දේශනා අවීචයේ සිට අකනිටා දක්වා යම් තාක් සත්ව කෙනෙක් මෙබඳු මේ දේශනා සහ ඒ ශ්‍රවණීය කුසලයක් අනුමෝදන් වීමට කැමැතින් අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධිගෙන තුමා මහණියන් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරන මේ ගාථා කියන්නේ එත්තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධි සබ්බේ දේවානුමෝදිत्वा බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා පුඤ්ඤන්තං ආකාශ දුක්ඛපත්තාච නිදුක්ඛා භයපත්තාච නිභයා शोकपत्ताच निशोका हन्तु सब्बेऽपि पाणिनो दुःखपत्ताच निदुःखा भयपत्ताच शोकपत्ताच निशोका हन्तु सब्बेऽपि पाणिनो दुःखपत्ताच निदुःखा भयपत्ताच निभया
සෝකප්පත්තානි සෝකා හොන්තු සබ්බේපි පානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය නා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ අබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම